අයිබෝන් ප්‍රේක්ෂකයතු තුනේ මේ සිතිජය සංවාද වැඩසටහන. අද සිතිජය සංවාද වැඩසටහනේ ආරාධිතීන් දෙපළක් අපි කැඳවා ගත්තා අපේ මෙදිරියට. අපි ආරාධිතීන් හඳුනා ගනිමු. සාරංග විජේරත්න මහතා අද අපි කැඳවා ගත්තා මේ අවස්ථාවට. එතුමන් කොළඹ වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා විදිහටයි කටයුතු කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ්‍ය මණ්ඩල සම්මේලනයේ අධ්‍යක්ෂකවරයා විදිහට එතුමා කටයුතු කරනවා. අයිබෝන් ඔබතුමාට. ඒ වගේම ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ වගේම ගිණුම් කරන ආචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන කුමාර පෙරමුණ මහතා අපි සම්බන්ධ කරගත්ත අපේ වැඩසටහනට අයිබෝන් ඔබතුමාට. සිතිජය තුලින් අපි විවිධ මාතෘකා ඔස්සේ අපි සාකච්ඡා කරනවා අද අපේ රටේ පවතින තත්ත්වයන් කොයි ආකාරයෙන්ද ඉදිරියට යන්නේ, කොයි ආකාරයෙන්ද සකස් විය යුත්තේ කියන කාරණා වැනි කරුණු කාරණා පිළිබඳව ඒ අනුසාරයෙන් තමයි අදත් අපේ සාකච්ඡාව ඉදිරියට යන්නේ. මම මුලින්ම දැනගන්නට කැමති සාරංග විජේරත්න මහතාගෙන් ඔබතුමන් කොළඹ වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා විදිහට කටයුතු කරන අතරම මම ඉස්සෙල්ලා කිව්වා ශ්‍රී ලංකා කර්මාන්ත වාණිජ්‍ය මණ්ඩල සම්මේලන අධ්‍යක්ෂකවරයා විදිහටත් කටයුතු කරනවා. ඊටමත් කාර්යභාර වගකීමක් රටක් විදිහට විශේෂයෙන්ම රටේ ආර්ථිකයේ පැත්තෙන් දරන පුද්ගලයෙක් විදිහට ඔබතුමා හඳුන්වනවා. මම මේ පවතින තත්ත්වය අපි දන්නවා රටක් විදිහට අපි කොයි තැනකද ඉන්නේ කියලා ඒක අලුතෙන් සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඔබතුමන් දකින්නේ කොහොමද මේ පවතින වර්තමාන තත්ත්වය? ඔව් ධර්මශ්‍රීම කිව්වා වගේ මේ අපි ඉන්න තත්ත්වය මේ රට යම්කිසි අර්බුදයකට ලක් වෙලා ඉන්නවා කියන එක ගැන අපහු විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. නමුත් මම හිතන්නේ අපි බරපතලම අනතුර අපි මුහුණ දෙන අපි රටක් හැටියට සහ අපි ඒ රටේ ජීවත් වෙන මිනිස්සු හැටියට අපි අපේක්ෂා බංගත්වයකට පත් වෙලා තිබෙනවා. ඒත් එක්ක අපි මෙච්චර කල් ඉගෙන ගත්තේ යම් දෙයක් කරනකොට අපි ඒ පිළිබඳව ප්ලෑන් කරන්න ඕනේ කියලා. නමුත් අපිට ඊළඟ පැය 24වත් සාර්ථකව වෙන්නේ මොකද්ද කියන එක හිතාගන්න බැරි තත්වයකට පත් වෙලා තිබෙනවා. ඒ අතර රටක් හැටියට යම් යම් සුබවාදී දේවලුත් සිද්ධ වෙනවා. ඊයේ අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කරපු නිවේදනයේ තියෙනවා අපේ අපනයන ගිය අවුරුද්දටත් වඩා 9.7කින් වැඩි වෙලා තියෙනවා කියලා පළවෙනි කාර්තුව තුල. බිලියන 5ක් ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ඉක්මවලා ගිහින් තියෙනවා. අපි ඉන්නේ අපි හැම දෙයක්ම ඍණාත්මකව බලන්න පුරුදු වෙච්ච අපේ තියෙන මානසික මට්ටම් එක්ක වෙන්න පුළුවන්. ධනාත්මක දේවල් හැංගිච්ච ඒ ගැන කතා නොකරන බොහොම අපි මේ කටුවක් ඇතුළේ ඉඳගෙන හිතන්න පුරුදු වෙච්ච අනාගතයේ සම්බන්ධයෙන් විශාල අවිනිශ්චිතතා තිබෙන කාලවකවානුවක කියන එක තමයි දිනපතා ව්‍යාපාරික ක්ෂේත්‍රයත් එක්ක ගනුදෙනු කරන්න වෙන අයෙක් හැටියට වාණිජ්‍ය මණ්ඩලයක සමාජිකයෙක් හැටියට මට කියන්න තියෙනවා. හොඳයි. කුමාර පෙරමුණ මහත්මයා ඔබතුමා ගිණුම් කරන ආචාර්යවරයෙක් විශේෂයෙන් රටේ ප්‍රසිද්ධ දේශකයෙක් දරුවන්ගේ නැනස පාදපු ගුරුවරයෙක් ඒ වගේම ඉදිකිරීම් ශේෂ්ත්‍රයටත් සම්බන්ධව කටයුතු කරන පුද්ගලයෙක්. ඔබතුමා මොකද හිතන්නේ මේ පවතින තත්ත්වය අපි කොතනද වරද්දාගත්තේ? ඇත්තම ඉස්සෙල්ලාම මම ස්තුතිවන්ත වෙනවා ධර්මශ්‍රී සහ මේ ආයතනයට අපිව ආරාධනා කිරීම සම්බන්ධයෙන්. මේ වගේ අවස්ථාවකදී අපි අපෙන් කරන්න ඕනේ දේවල් මොනවද, මිනිසුන් දැනුවත් කරන්න ඕනේ කොහොමද කියලා සාකච්ඡාවක් තිබීම ගැන. ඇත්තම මේ ක්‍රයිසිස් එක නැත්නම් ලංකාවේ තිබෙන අර්බුදය අපි දකින්නේ ආකාර කීපයකින්. එකක් තමයි ධර්මශ්‍රී අපි මේක ඇති වුණේ කොහොමද කියලා. මේ වගේ අර්බුදයකට අපි ආවේ කොහොමද කියලා දැනගන්න ඕනේ පළවෙනි එකම. හැමෝම කියනවා අර්බුදයක්, සල්ලි නැහැ, ඩොලර්ස් නැහැ, ඊළඟට මේ වගේ ප්‍රශ්නයක් හැමෝම කියනවා. මේක ආවේ කොහොමද මෙතනට? ආවේ විදිය දැනගත්තොත් අපිට පුළුවන් මේකට විසඳුම් හොයන්න. ඊට පස්සේ විසඳුම් හොයාගන්න යද්දී අපිට පුළුවන් එකට ප්ලෑන් එකක් හදාගන්න. ඉතින් මෙන්න මේවා පිළිබඳව අවබෝධයක් නැතිකම තමයි ඇත්තම අපි මේ වැටලා තියෙන තත්ත්වය දැන්. අපි මේකට බොහොම සාවධානව ඇහුම්කන් දුන්න මේක දිහා බැලුවොත් අපිට මේ අර්බුදයෙන් ගොඩ එන්න ඉතාම මගේ
පෞද්ගලික මතය අනුව ඉතාම සරලව මේකෙන් ගොඩ එන්න පුළුවන්. හරියට මම ඔයාලට උදාහරණයක් කියන්න පොඩි උදාහරණයක් කර වී කුරුල්ලයි කතාව වගේ අපි ඔක්කොම එකතු වෙලා ප්‍රශ්නය අවබෝධ කරගත්තොත් අපිට ඉතාම සරලව මේකෙන් නිදහසක් ලබා ගන්න පුළුවන්. අපි ඉස්සරහදී සාකච්ඡා කරමු ඊළඟට අපි මොකද්ද කරන්න ඕනි, ඊළඟට අපිට මොකද්ද වෙලා තියෙන්නේ, අපි කොතනටද යන්න ඕනි කියලා ඊළඟ සාකච්ඡාවලදී අපි පැහැදිලි කරගමු. හොඳයි. ඔබතුමන් සාරා විජේරත් මහතා කිව්වා ප්ලෑනින් පිළිබඳව ප්‍රශ්නයක් අපිට තියෙනවා කියලා. ඒ කියන්නේ අපි රටක් විදිහට වැටුනේ මේ කළමනාකරණය කියන එක, විශේෂයෙන් කළමනාකරණයේ දුර්වලකමද ඒ දුර්වලකම ඔබ කියන විදිහට තාමත් තියෙනවා. දැනුත් තියෙනවා වගේ තත්ත්වයක් තමයි ඔබ හැඟෙන්නේ. එහෙම එකක්ද? නෑ මම කාරණා දෙකක් කිව්වා. එකක් තමයි ඔබ ධර්මශ්‍රී කියන විදිහටම රටක් හැටියට අපේ කළමනාකරණය බිඳ වැටීම එකක්. ඒක 100%ක්ම පිළිගන්න වෙනවා. අපි අපේ කිසිම දෙයක් හරි හමං විදිහට කළමනාකරණය නොකර ගැනීමේ හේතුව නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඒකේ චෝදනාව වෙන්නේ දේශපාලකයින්ටද? මම හිතනවා මගේ පෞද්ගලික මතය තමයි අපි හැම දෙයකටම දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කිරීමෙන් මේ ප්‍රශ්නය කිසිසේත්ම විසඳන්න හම්බෙන්නේ නැහැ. මොකද රටක ප්‍රතිපත්ති හැදීම පිළිබඳව විශාල තියෙන වගකීම තිබෙන දේශපාලඥයන්ට. උන් ඒ වගකීමේ යම්කිසි අඩුලුඩුකම් තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නමුත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තියෙන්නේ විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන් අතේ ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම මේ රටේ ජනතාවට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න අයටත් යම් තමන්ගේ කාර්යභාරය ඇතුලේ මේ රට වෙනුවෙන් කරන්න යම් කිසි කාර්යභාරයක් තියෙනවා. මම හිතනවා මේ මං කියපු පැති තුනම දේශපාලඥයන්, ලංකාවේ රාජ්‍ය අංශ සහ මහජනතාව හැටියට අපි කියන පාර්ශව තුනෙන්ම උණු අඩලුහුඩුකම් එක්ක තමයි අපි මේ තැනට එන්නේ කියලා. ඒකට එක්කෙනෙකුට විතරක් ඇඟිල්ල දික් කරන්න බෑ කියලා. මම විශේෂයෙන්ම කිව්වා අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඊළඟ පැය 24වත් ප්ලෑන් කරන්න බැරි තැනකට කියන එක. අපි ඒ තැනට ආවේ අර කියපු විදිහට මේ රටක් හැටියට අපි මේ කියන හරි ප්ලෑනින් එක නොකරපු නිසා කියන එකයි මම හිතන්නේ. ඒකට දේශපාලඥයන්ගේ පැත්තෙන් විතරක් අපි ඉලක්ක කරගෙන කතා කිරීමෙන් මම හිතන්නේ මේ අර්බුදයට විසඳුමක් හොයා ගැනීම නෙවෙයි. අපි තවත් අර මම කියපු විදිහට ධනාත්මක දේවල් පල්ලෙහාට ගිහිල්ලා අපි තවදුරටත් ඍණාත්මක දේවල් විතරක් කතා කරන ජාතියක් හැටියට හිඳීමෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඉතින් අපි වෙන කෙනෙක්ට අපේ තියෙන ප්‍රශ්නෙට වෙන කෙනෙක්ට බැන මම කියන්නේ වුන් විවේචනය කිරීමේ අයිතිය හෝ වුන් විවේචනයට ලක්වීමට තියෙන හේතු සම්බන්ධයෙන් මම තර්කයක් ගොඩනගන්නේ නැහැ. නමුත් ඒ කිරීමේ අයිතියක් තියෙන්න පුළුවන්. නමුත් ඒ කිරීමෙන් විතරක් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියන එකයි මම හිතනවා විශේෂයෙන්ම ආකල්පමය පැත්තෙන් මේ කියපු තල තුනේ ආකල්පමය වෙනසක් අපිට මේකෙන් ගොඩ එන්න අවශ්‍ය නම් හොයාගන්න. දැන් සමාජමය පිරිහීමක් එහෙම නැත්නම් සංස්කෘතිකමය පිරිහීමක් නෙමෙයි අද අපි මුහුණ දීලා තියෙන ලොකුම කාරණේ ආර්ථිකමය වශයෙන් පිරිහීම. ඒ ආර්ථිකමය වශයෙන් පිරිහීමට මොනවද මේ දැන් අපි කිව්වොත් ඔබ කොළඹ වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා. ඔබලා හඳුනාගෙන තියෙන ශේෂ්ත්‍ර මොනවද මේකේ අපිට ප්‍රශ්න වලට තුඩු දුන්න? දැන් ඔබම කියනවා අපනයන සංවර්ධන මණ්ඩලය දැම්මයි කියලා අපි අපනයන වලින් පසුගිය වසරටත් වඩා ඉදිරියෙන් ඉන්නවයි කියලා. එහෙමනම් අපි කොතනද වරද්ද ගත්තේ? මම හිතනවා අපි මේ මොහොතේ තියෙන ප්‍රශ්නේ අඳුර ගන්නවා නම් මේ මොහොතේ තියෙන ප්‍රශ්න හැම එකකටම ඍජුව හෝ වක්‍රව බලපාන්නේ මේ ඩොලර් ප්‍රශ්නය. ඉතින් මේ ඩොලර් ප්‍රශ්නය ඇතිවන්න බලපාපු අපනයන ආදායම් තව වැඩි කර ගැනීමට තිබුණු අවස්ථා නැතිවීම, සංචාරක ක්ෂේත්‍රයේ සහ අපේ ශ්‍රමිකයන්ගෙන් ලංකාවට සම්ප්‍රේෂණය වෙන මුදල් අඩුවීම කියන කාරණා බලපාලා තියෙනවා. නමුත් අපි ආර්ථික පැත්තෙන් බැලුවොත් එහෙනම් මම හිතන්නේ ඔය කියන ඩොලර් අර්බුදය තමයි මේ අර්බුදේ මැද්දේ තියෙන්නේ. මේ මොහොතේ මැද්දේ තියෙන්නේ.
මොකද ඒ නිසා දැන් උදාහරණයක් හැටියට මේ සාකච්ඡාව සඳහා එනකොට මගදී අපිට කෙටි පණිවිඩයක් ලැබෙනවා ඉන්ධන හල්වලට පෙට්‍රල් ඩීසල් නිකුත් කිරීම නැවතුවා කියලා. අත්‍යවශ්‍ය සේවා වලට විතරක් කියලා. දැන් ඔය පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නය ගත්තත් හරි. ඒකෙත් මූලික හේතුව දැන් අපි කවුරුවත් පෙට්‍රල් ණයට ලබා ගන්න නැහැ නේ. අපි මුදල් ගෙවලා තමයි ලබා ගන්න. ඉතින් නමුත් පෙට්‍රල් ගෙන්නන්න තියෙන ඉෂුව ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩොලර් එක බැඳිච්ච දෙයක්. දැන් ඒ මේ හැම දෙයක්ම තියෙන්නේ අර මල්ටිපල් ඉෆෙක්ට් එකක්. දැන් ඉන්ධන නැතිවීමත් එක්ක හැදෙන තව ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒකත් එක්ක එකතු වෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් ඩොලර් අර්බුදයට හේතුව හිතන්නකෝ එක හේතුවක් සංචාරකයන් ලංකාවට නොපැමිණීම. නමුත් සංචාරකයන් ලංකාවට නොපැමිණීමට හේතුවක් ලංකාවේ ඉන්ධන අර්බුදයක් තිබීම. මම දැක්ක ඊයේ සමාජ ජාලාවල තියෙනවා අපේ ලංකාවට ආපු සංචාරකයක් දෙන්නෙක් ඇල්ල ප්‍රදේශයේ ඉන්නවා. ඔවුන් සමග ඡායාරූපයක් අරගෙන කෙනෙක් පළ කරලා තිබුණා. ඔහු තමයි ඒ සංචාරකයන් දෙදෙනාම ඇල්ලට අරන් ගිය රියදුරු මහත්තයා. ඔහු කියනවා මේ දෙන්නා මට අවශ්‍යයි ගුවන් තොටුපළට ඇරලන්න මට පෙට්‍රල් නැහැ මට පුළුවන් නම් කවුරු හරි උදව් කරන්න කියලා. ඉතින් මේ වගේ දේවල් එක්ක ලංකාවට එන සංචාරකයන් ගන්න කොහොමද දැන් අපි පෞද්ගලිකව අපි හිතුවොත් අපි ඇයිද එහෙම අර්බුදයක් තියෙන රටකට අපි දෙපාරක් ඉතින් ඇයි ආණ්ඩුවක් තාම මේ ඒකට මැදිහත් වෙලා නැද්ද? ඒ වගේ ප්‍රමුඛ අවශ්‍යතා හඳුනාගෙන නැද්ද? නෑ මං හිතනවා දැන් මේ මොහොතට උත්තරයක් දුන්නොත් එහෙම ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳව යම් ගැටලුවක් තියෙන්න පුළුවන්. නමුත් අපි යම් මට්ටමකට දන්නවා මේ ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් යම් කිසි කාර්යභාරයක් ඒ තීන්දුව తీරන ගන්න අය කරන්න උත්සාහ කරන බව. නමුත් ඒ ගන්න කාර්යභාරය කරන විදිහ එතකොට ඒ කාර්යභාරය සඳහා ගන්න ඕන ඒ සමහර තීන්දුව తీරන ගන්න ගතවන කාලය ඒ තීන්දුව తీරන ගන්න හදන්නේ ඒ තීන්දුව తీරන ගන්න ඇත්තටම අවශ්‍ය වෙලාවට වඩා කොච්චර පරක් වෙලාද ඉක්මනින්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් මම හිතන්නේ අපි රටක් හැටියට සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයටපත් වුණේ මේ අවුරුදු ගාණක් තිස්සේම තීන්දුව తీරන ගැනීම පිළිබඳව යම් උණු පමාවන් එක්ක තමයි. ඉතින් දැන් මේකට හේතුව කවුද කාගේ පමාවක්ද කාගේ ආකාරක්ෂමතාවයක්ද කියන එක හොයනවටත් වඩා මම හිතනවා අපි දැන්වත් මේ ලංකාවේ තියෙන ප්‍රයොරිටිස් ටික අඳුරගන්න හැම පාර්ශවයකටම යම්කිසි කන්ට්‍රිබියුෂන් එකක් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක හොඳයි කියලා. මම හිතනවා මම මේ හිතන්නේ ලංකාවේ කර්මාන්තවලට ආයතන පවත්වා ගැනීමට සංචාරක ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි මම හිතන්නේ හැම මේ අපිට කන්න බොන්න එන දේ පවා ප්‍රවාහනය කළ යුතුනේ. ප්‍රවාහනේ මගේ ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය මේ කියන හැම එකකටම බලපානවනේ ඉන්ධන අර්බුදය. එතකොට ඒ අර්බුදයට විසඳුමක් හොයාගන්න නැතුව ලංකාවේ තියෙන ප්‍රශ්න වල 50%කට විසඳුම් හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා මම හිතනවා රජයක් හැටියටත් මේ වෙලාවේ රජයක් කරන්න ඕනේ මේ අර්බුදය විසඳන්න කරන්න පුළුවන් සියලුම දේවල් ටික කියලා. ඉතින් නමුත් මේ වගේ අර්බුද ඉතාම කියන්නේ ඕවර්නයිට් නැත්නම් ඉතාම කෙටි කාලයකින් විසඳන්න ලේසි දේවල් නෙවෙයි. අපි දන්නවා අපිට එක්කෝ අපේ රටට ඩොලර් ගලාගෙන යන ක්‍රමයක් හොයාගන්න ඕනේ. ඒකත් ඕවර්නයිට් කරන්න බෑ කියන එක අපිට පේනවා. එහෙම නැත්නම් අපිට යම්කිසි ෆයිනෑන්ෂල් ඇසිස්ටන්ස් එකක් එන්න ඕනේ. දැන් අපි හොඳටම දන්නවා දැන් සාමාන්‍යයෙන් අපිට ලංකාවට ලැබෙන ණය හෝ ප්‍රදාන සම්බන්ධයෙන් අපේ සාමාන්‍ය මහජනතාව ලොකු සංවේදීකමක් මෙච්චර කල් තිබ්බේ නැහැ. නමුත් දැන් සාමාන්‍ය මිනිස්සුත් දන්නවා IMF කියන්නේ මොකද්ද? ඒ පිළිබඳව දැනුවත්කමක් තියෙනවා. හැම කෙනෙක්ම බලාගෙන ඉන්නවා ඒ තියෙන සාකච්ඡාවලට මොකද්ද වෙන්නේ කියලා. අපි මෙච්චර කල් එහෙම සාමාන්‍ය මිනිස්සයා බලාගෙන හිටියේ නැහැ. ඒතර අපි සාමාන්‍ය මිනිස්සුත් දන්නවා මේ හැම දෙයක්ම මේ සතියෙන් දෙකෙන් වෙන ඒවත් නෙවෙයි. මේවට කාලයක් යනවා කියලා. ඉතින් රජයක් හැටියට වුණත් මේ හරි මොන හේතුව නිසා මේ අද තියෙන තත්ත්වයට තල්ලු වුණාට පස්සේ කාට වුණත් බලේ ඉන්න කාට වුණත් මේ නැතුව වෙන කෙනෙක් මේ වෙලාවේ ආවත් ඒගොල්ලන්ටත් අර මේක මේ ලේසි කාරණයක් නෙවෙයි. මේක ඉතාම කෙටි කාලයක් ඇතුළත හදන්න. නමුත් මම හිතන්නේ වාණිජ මණ්ඩලයක සහ ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ
සාමාන්‍ය ලංකාවේ ජීවත් වෙන මිනිස්සෙක් හැටියට මට නම් හිතන්නේ මේ ලංකාව මේ වෙලාවේ ප්‍රයොරිටි එක වෙන්න ඕනේ ඉන්ධන අර්බුදය විසඳීම. මොකද ඒක නොවිසඳා ඉස්සරහට කිසිම දෙයක් නෑ. මම තව එකක් කියන්නම්. අර මේකටම එකතු කරන්න ඕන දෙයක්. දැන් අපි මේක තමයි මේකෙන් ලංකාව කියන්නේ මම පටන් ගන්නකොට කිව්වේ අපේක්ෂා බංගත්වයකට පත් වෙලා තියෙන. අපේ ආකපි සෑහෙන ඍණාත්මකව හිතන්න පුළුවන් වෙලා තියෙන. දැන් අපි තෙල් බෝලෙමක හිටියොත් පැය 12ක් සාමාන්‍ය මිනිස්සේ ඒ පැය 12ම ඍණාත්මක දේවල් විතරමයි හිතන්නේ. ඒ තුලින් තව තවත් අපි පරිහානියට පත් සහ ඔහු අපේ සමාජයට අපේ රටට දෙන දායකත්වය නැති වෙනවා මේ පැය 12ම 100%ක්ම නැති වෙනවා. ඒ කියන්නේ අපි දකිනවා වෛද්‍යවරු ඉන්නවා ඉදිකිරීම ක්ෂේත්‍රයක අපි කියන්නේ වෙන ඉංජිනේරුවෝ ඉන්නවා ඒ තරම් පිරිසක් මේ පෝලිං වල ඉන්නවා. නමුත් ඔවුන්ගේ දායකත්වය තමයි මේ නැති වෙන්නේ දවසින් දවස පැයෙන් පැය විනාඩියෙන් විනාඩිය 100%ක්. මොකද මේ ඉන්ධන අර්බුදය නිසා රටට අහිමි වන මිනිස් පැය ගන්න බැලුවොත් මේක මම හිතන්නේ වෙන කිසිම දෙයක් නැත ඉතිහාසයේ කවදාවත් එහෙම නැති වෙලා නැතුව ඇති. ඒ තරම් විශාල මේක මේ ගණනය කළ නොහැකි මට්ටමේ විශාල දෙයක් සහ එයින් මිනිසුන්ගේ ආකල්ප වලට වෙන හානියක් මම හිතන්නේ කවදාවත් අපිට ගණනය කරලා බලන්න බෑ. හොඳයි. කුමාර පෙරමුණ මහත්තයා වංජු මණ්ඩලයේ කොළඹ වංජු මණ්ඩලයේ සභාපතිතුමන් කියනවා ප්‍රයොරිටිස් පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ මේ වෙලාවේ. ඒක තමයි වඩා වැදගත් කියලා. ඒ කියන්නේ රටට යමක් හොයන්න පුළුවන් ශේෂ්ත්‍ර තමයි ගැන තමයි ඉස්සෙල්ලා හිතන්න ඕනේ. විශේෂයෙන් ඉන්ධන අර්බුදය විසඳන ගමනුත් එක්ක ඒත් එක්කම කියලා. ඔබතුමාත් යම් නියෝජනය කරන ඉදිකිරීම ශේෂ්ත්‍රය වගේ දේවල් වල තත්ත්වය මොකක්ද මේ වෙනකොට රටේ? ඔව් ධර්මසේ මම ඉස්සෙල්ලාම අර අපි පටන් ගත්තේ තැන පැහැදිලි කරන්න මම සාරංගගේ කතාවට පොඩි එකතුවක් කළා. ගන්න මෙන්න මේ විදිහට ඇතිම ලංකාවේ අවුරුදු 20ක් තිස්සේ තමයි මේ ප්‍රශ්නේ ආවේ. මේකට වගකීම් බාර ගන්නවද නැද්ද කියලා අපිට අදාළ නැහැ මේකෙදි. මෙතන ප්‍රශ්නේ අවබෝධ කරගන්න ඕනේ වුණොත් මේකට ප්‍රධාන ගැටලුවක් තියෙන්නේ දේශපාලනය. අපි දේශපාලනය අමතක කළා දාන්න මෙතනදී. දේශපාලනය කියන්නේ දේශපාලන අධිකාරිය තමයි මේ ඩිසිෂන් ගන්න. මේක අතරේ කම්පැනියක් වගේ. ලංකාව කියන්නේ ලොකු ආයතනයක්. කම්පැනියක්. ඒතර ඒකේ ඩිසිෂන් ගන්නේ සාමාන්‍යයෙන් ආයතනයක නම් ඩිසිෂන් ගන්නේ චෙයාමන් නැත්නම් සභාපතිතුමා අධ්‍යක්ෂ මණ්ඩලය. ඒ වගේම මේකේ ඩිසිෂන් මේකර්ස්ලා ඉන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන අධිකාරිය. ඒතර රටේ සල්ලි ටික ඔක්කොම එතනට සෙන්ට්‍රල් බැංක් එක හරහා එනවා. ඒගොල්ලෝ තමයි ඩිසිෂන් මේකර්ස්ලා ඇත්තෙම. ඒතර ඒගොල්ලෝ තමයි හරියට මේක කළමනාකරණය කරන්න ඕනේ. මේ අවුරුදු 30ක් 20ක් තිස්සේම මේ කළමනාකරණය දුර්වල වුණා. එතකොට අපිට අපේ අවශ්‍ය හරිය ආයතනයක් වුණා කළමනාකරණය දුර වුණොත් උඩ ලෙවල් එකේ ආයතනය කඩාගෙන වැටෙනවා. ඊළඟ එක තමයි අධ්‍යක්ෂ මණ්ඩලයෙන් පල්ලෑ මැනේජ්මන්ට් එක. ඒක ඇත්තම රාජ්‍ය ආයතනවල වැඩ කරන පිරිස. ඒ කට්ටිය මේක හරියට වැඩේ කරගෙන යන්න ඕනේ. හොඳ කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ දේශපාලඥයන්ට විතරක් චෝදනාව දාන්න බෑ. බෑ. දාන්න බෑ. ඒතකොට රාජ්‍ය ආයතනවල කළමනාකරණය හරියට වෙලා තියෙන්න ඕනේ. ඇතින් දැන් ගත්තොත් අපි රාජ්‍ය ආයතනවල කළමනාකරණය ඉතාම දුර්වලයි. රාජ්‍ය සේවකයන්ගේ අපි මේ කරන්න දෙයක් නැහැ මේ කිව්වට රාජ්‍ය සේවකයන්ගේ රාජ්‍ය ආයතනවල ඊළඟට දැන් අපි ගණන් හදලා බැලුවොත් එහෙම තියෙන වත්කම් ප්‍රමාණයට වඩා ඉතාම අඩු ඉපීමක් තමයි තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. අපි සංසන්දනය කරමු ලංකා IOC ආයතනයයි සිපෙට්කෝ ආයතනයයි. සිපෙට්කෝ ආයතනය ගත්තොත් ෂෙඩ් 1000කට වඩා වැඩියෙන් තියෙනවා. ලංකා IOC ගත්තොත් සාමාන්‍යයෙන් 500කට වඩා අඩු ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ 130ක විතර දායකත්වයක් තමයි ලංකා IOC තියෙන්නේ. ඒතකොට සිපෙට්කෝ ආයතනයේ සේවක 6000ක් විතර ඉන්නවා. ලංකා IOC ආයතනයේ 1000කට වඩා අඩු ප්‍රමාණයක් ඉන්නේ. සිපෙට්කෝ ආයතනයේ විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. අක්කර 20ක් 30ක ඉඩමක් තියෙනවා. ඒ වගේ රිසෝසස් ගොඩක් තියෙනවා. නමුත් ලංකා IOC ආයතනයේ පොඩි ප්‍රමාණයක්. ඒ පොඩි ප්‍රමාණයක් තියාගෙන විශාල ලාභයක් උපයනවා. ඉතින් රාජ්‍ය ආයතන සම්පූර්ණයෙන්ම ගත්තොත් විශාල වත්කම් ප්‍රමාණයක් තියාගෙන අඩු ලාභයක් නැත්නම් අලාභයි. ඉතින් මේ අලාභය සම්පූර්ණයෙන්ම දරන්න උනේ මහ ජනතාවට. එතකොට රාජ්‍ය අංශවල වැඩ කරන මිනිස්සු මේකට දායකත්වයක් දරලා තිනවා මේ ක්‍රයිසිස් එකට. ඇත්තෙන්ම මේ අවුරුදු එක දවසක් නෙමෙයි අවුරුදු 20ක විතර ඉතිහාසය ගත්තොත් මේක අන්තිමට ගිහිල්ලා හිර වුණා අපි. එතකොට ඒක රාජ්‍ය ආයතන මේකට වගකීම් බාර ගන්න ඕනේ. ආයතන වල වැඩ කරන මිනිස්සු සහ මේ සියලු පාර්ශවයන්. දැන් වගකීම් බාර ගන්නවා කියලා කවුරුත් බාර ගන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. මේක වෙන්න හේතුව. ඊට අමතරව රටේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ් කිව්වොත් එහම ආකල්පත් පොඩි වෙනසක් තියෙනවා. දැන් අපි පිටරටකට ගියොත් එහෙම පිටරටක ආයතනයක වැඩ කරන කෙනෙක් කියන්නේ අපේ ආයතනය කියලා. නමුත් එහෙම එකක් නෑ. මෙතන පොඩි වෙනසක් තියෙනවා. අපේ දේ නෙමෙයි හිතන්නේ මෙතන. මෙතන හිතන්නේ මම සහ අනෙක් අය කියලා.
උදාහරණයක් අපි දැන් සරල උදාහරණයක් කියන්නම්. අපි ගියොත් එහෙම උත්සවයකට වෙඩින් එකකට ගියොත් එහෙම අපේ නෙමෙයි ආහාර තියෙන්නේ එතන. ඉතින් අපි අනවශ්‍ය විදියට ඒවා බෙදාගෙන නාස්ති කර ගන්නවා සම්පූර්ණයෙන්ම. ප්ලේට් ඕනි 100යි නම් 200කට ඕඩර් කරන්න වෙනවා. එතකොට මේක සම්පූර්ණ වේස්ට් කරලා තියෙන මෙතන. පාරිභෝජනය වැඩි කරලා. ඒ කියන්නේ අපේ නෙමෙයිනේ. අපේ කියන හැඟීම නැහැ. ඒතකොට මිනිසුන්ගේ ආකල්ප වල අපේ කියන හැඟීම තියෙන්න ඕනේ. මම දන්නේ රාජ්‍ය ආයතන වල ලයිට් එකක් ඕෆ් කරන්න. ඊළඟ ප්‍රයිවට් ආයතනයක ලේසියෙන් තමන්ගේ නෙමෙයි හින්දා. තමන්ට බරක් නැති හින්දා මේ විදියට වේස්ට් කරන්න පටන් ගත්තා අවුරුදු 20ක් විතරම. මේකේ ප්‍රතිඵල තමයි මේ කම්පැනි ලොස් වෙන්න හේතුව. රජය ලොස් වෙන්න හේතුව. රජය කියලා කියන්නේ අපේ ලංකාව පාඩු ලබන්න හේතුව. මේක තමයි ක්‍රයිසිස් එකේ ආරම්භය. දැන් අපි විසඳුමක් හොයාගන්න ඕනේ මේකට. ලංකාවේ ආයතනයක් වගේම විසඳුමක් හොයාගද්දී ආයෙත් දේශපාලන අධිකාරියට විශාල බලපෑමක් තියෙනවා. බරක් තියෙනවා. රජයේ ලැබෙන වත්කම් හරියට කළමනාකරණය කිරීම, ලැබෙන මුදල් ටික හරි ශේෂ්ත්‍ර වලට යෙදීම. ඒතොර ඒගොල්ලෝ දැනට ඉතා ඉක්මනට කරන්න ඕනේ මේක. ඊළඟට රාජ්‍ය ආයතන වල වැඩ කරන මිනිස්සු තමන්ගේ රටක් විදියට, තමන්ගේ ආයතනයක් විදියට මේ වැඩ ටික ඉතාම කාර්යක්ෂම කරන්න වෙලා තියෙනවා දැන්. එහෙම කරේ නැත්නම් මේක හොඳ අවස්ථාවක් ඒක. ඉතාම හොඳ අවස්ථාවක්. ඔබතුමා කියන එක හරි හොඳ අවස්ථාවක්. මේක තමන්ගේ විදියට කරන්න වෙලා තියෙනවා. ඒක කොච්චර කාලයකදීද කරන්නේ? ඒ කාලෙදී මේක බෙර ගන්න පුළුවන්. මේක හෙට ඉවර කරන්න පුළුවන් නම් හැමෝටම එකතු වෙලා. හෙට ක්‍රයිසිස් එක ඉවරයි. අපි ඉස්සරහට ඔක පැහැදිලි කරගමු. ඒ වගේම මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස් වෙනස් කරගන්න වෙනවා. මගේ දේ නෙමෙයි මේක. ඔයාගේ වුණත් මේක මගේ දේ විදියට. හොඳයි. කෙටි විරාමයකින් අනතුරු අපි යලිත් වැඩසටහන සමග එක් වෙනවා. හොඳයි. ඔබ යලිත් සිටිජ සංවාද වැඩසටහන සමගින්. හොඳයි. ඔබ කියන කාරණාව පැහැදිලි. ඒ කියන්නේ අපි හැමෝම හිතලා අපි මේ වැඩ කරන්න ඕන වෙලාවක් මේක. හිතලා වැඩ කරන ගමන් මිනිස්සු වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු හිතුවට වැඩක් නැහැ, මිනිස්සු වැඩ කරන්න ඕනේ. හැබැයි වැඩ කරන්න තියෙන පරිසරය විනාශ වෙලා නම් තියෙන්නේ. ඒවට දේවල් නැත්තම් මම කිව්වේ අපේ කර්මාන්ත ටික වැටලා නම් තියෙන්නේ. අපි ඊට පස්සේ අපි සල්ලි හොයන මේ අපි අපනයනය කරන දේවල් වැටිලා නම් තියෙන්නේ. අපි මොනවද කරන්නේ? මේවල මිල ගණන් ඉහළ ගිහිල්ලා නම් මම ඒකයි අර ඔබෙන් අර මුල ප්‍රශ්නේ ඇහුවේ. දැන් ඉතිකිරීම ශේෂ්ත්‍රයේ කඩාන වැටිලා නම්, කර්මාන්ත ශේෂ්ත්‍රයේ කඩාන වැටිලා නම් එහෙම වැටිලා තියෙනවද? ඇතම් ධර්මසේ වැටිලා තියෙනවා. වැටිලා නැතුව නෙමෙයි. අපේ පොඩි ආකල්පයේ මේ වෙනසක් කරගත්තොත් මේක ඉතාම ඉක්මනට ගොඩ දා ගන්න පුළුවන් අපිට. මේක ලොකු ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. මේකට විසඳුම් තියෙනවා ඇත්තෙම. එකක් අපේ මහජනතාවගේ ඇටිටියුඩ්ස් ආකල්පයේ පොඩි වෙනසක් කරගත්තොත් මේක ඉතා ඉක්මනට අපිට ගොඩ දා ගන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මං කොනේ හැබැයි ප්‍රාග්ධන වියදම් ඉතාමත් ඉහළ ගිහිල්ලා තියෙන කොහොමද මිනිස්සු කර්මාන්ත වලට එළෙන්නේ මිනිස්සු කොහොමද ප්‍රොඩක්ට් එකක් කරන්නේ? මම මේක කරගන්න විදිහ උදාහරණයක් පොඩි උදාහරණයක්. හරි. අපි හිතමු අපි උදාහරණයක් විදිහට ගමු එක මිනිස්සෙක් නැත්නම් ආයතනයක් පාඩු ලැබුවා. ලොස් වුණා. ඒ ආයතන ඉවරයි. එතකොට මේ ආයතන නැවත ගොඩනගා ගන්න ඕන නම් ඒ ආයතනයේ ඉන්න අයිතිකාරයා ගිහිල්ලා ඔයාගෙන් ඉල්ලුවොත් මට දෙන්න ජීවත් වෙන්න රුපියල් 100ක් දෙන්න කිව්වොත් නැත්නම් රුපියල් 5000ක් දෙන්න ජීවත් වෙන්න කිව්වොත් ඔයා යාළුවෙක් නම් දෙනවා රුපියල් 5000. ඊළඟට තව ටික දවසකින් ගිහිල්ලා ආයෙ ඉල්ලනවා මට කන්න විදියක් නැහැ රුපියල් 2000ක් දෙන්න. ඔයා කියනවා රුපියල් 1000ක් දෙන්නම් කියලා. තව ටික දවසකින් ගිහිල්ලා ආයෙ ඉල්ලනවා මට මේ ඇඳුම් ගන්න විදියක් නැහැ රුපියල් 200ක් දෙන්න කියලා. ඊළඟ දවසේ ඔයා සමහරවිට මේ මිනිස්සුයව හම්බෙන්න යන්නෙත් නැහැ. ඇයි හැමදාම ඉල්ලන්නේ මොනවටද? ජීවත් වෙන්න ඉල්ලන්නේ. හැබැයි අපිත් ඒ වගේ ආයතනයක් වගේම රටක් විදියට අපිට පුළුවන් නම් අපේ ප්‍රශ්නය අදාළ පාර්ශවයන්ට කියලා අපිට නැගිටින්න පුළුවන් ප්ලෑන් එකක් දෙන්න හරියට. සැලසුමක් දෙන්න ඕන කෙනෙක් උදව් කරන්න ලෑස්ති. මේකෙන් ගොඩ එන්න ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අපිට තියෙන්නේ. මේකෙන් ගොඩ එන්න ඉතාම ලේසි මට නම් පේන විදියට. අපේ මිනිස්සුන්ගේ ඇටිටියුඩ්ස් වෙනස්ලා තියෙන්න ඕනේ. හැබැයි නිෂ්පාදකයෝ කර්මාන්තකරුවෝ වගේ මේ ශේෂ්ත්‍රවල පුද්ගලයෝ එහෙම දෙයක් ඉල්ලලා තියෙනවද? නිෂ්පාදන ශේෂ්ත්‍රවල තම තමන්ගේ ආයතන හදා ගන්න ඕනේ හිමින්. දැන් උදාහරණයක් ගත්තොත් එimhe අපි උඩින්ම ගමුකෝ පළවෙනි එක තෙල් ප්‍රශ්නෙට විසඳුමක්. තෙල් ඒ ආදි වශයෙන් නැති දේවල් විසඳුමක්. දැන් මෙතන මම නිකන් ධර්මශ්‍රී කියන අපි බලන්නේ පොඩියට නෙමේක. මේක බලන්නේ ඊටාම් පොඩියට. අපි මෙහෙම හිතුවොත් ලෝකේ $1 billion තියෙන අයිතිකාරයෝ 200ක් හොයාගන්න පුළුවන්. මේ සරල උදාහරණයක් කියන්නේ 200ක්. අවමේ $1 billion තියෙන ඒගොල්ලෝ ගාව අත්කම්. $1 billion තියෙන 200ක් හොයාගන්න පුළුවන් ඊටාම ලේසියෙන්. එතකොට උපරිම එක්කෙනාගේ තියෙනවා $200 billion. එයාගේ වත්කම $200 billion 200යි. එතකොට ඔයා හිතලා බලන්න $200 billion 200 තියෙනවා $200 billion 150 $200 billion 100 ඔය ආදි වශයෙන් විශාල වත්කම් ප්‍රමාණයක් තියෙන මිනිස්සු ලෝකේ ඉන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට අපි දුන්නොත් අපේ කොන්ෆිඩන්ස් එක, අපේ විශ්වාසය දුන්නොත් අපි මේ වගේ ප්‍රශ්නයක ඉන්නේ. අපේ හැකියාවන් මේවා
අපේ සුන්දර පරිසරයක් තියෙනවා. රයිට්. අපේ මේ වගේ වත්කම් ප්‍රමාණයක් තියෙනවා. අපිත් එක්ක ඇවිල්ලා වැඩ කරන්න කියලා කිව්වොත් කොන්ෆිඩන්ස් එකක් දුන්නොත් මේ මිනිස්සු එන්න ලෑස්තියි. අපි හැම වෙලේම මේ මිනිස්සු ගාවට ගිහින් ඉල්ලනවා නම් අපිට තෙල් ගහ ගන්න විදියක් නැහැ සල්ලි ටිකක් දෙන්න කියලා. ඉතින් එක සැරයක් දෙයි දෙපාරක් දෙයි බලන්න. අපි ඩොලර් එවන්න කියලා අපේ විදේශ ශ්‍රමිකයන්ට කිව්වට එවන්නේ නැත්තේ ඒකද? විදේශ ශ්‍රමිකයන්ට තියෙන ප්‍රශ්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ලාභ ඇත්තෙම. ඒක තමයි මම කිව්වේ ඇටිටියුඩ් වෙනසක් වෙන්න ඕනේ කියලා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඩොලර් එකකට අද කීයක් ගෙවනවද? ඔන්න බලන්න ඕන ඩොලර් එක ස්ටේබල් වුණොත් එහෙම යම් වෙලාවකදී ස්ටේබල් වුණොත් එහෙම ඔක වැඩි වෙන්නේ නැති වුණොත් අනිවාර්යෙන් විදේශිකයෝ කිව්වත් නැතත් සල්ලි එවනවා ලංකාවට. ඒ මිනිස්සු බලා ඉන්නේ ලාභේ. ලංකාව කියලා හිතුවට ලාභේ බලා ඉන්නේ. ඒ ඇටිටියුඩ් වෙනස් වෙන්න ඕනේ අපේ. ආකල්පයෙන් වෙනසක් වෙන්න ඕනේ. ඒතර අපේ කොන්ෆිඩන්ස් එක ඇති වෙන්න ඕනේ රට ඇතුලේ. කොන්ෆිඩන්ස් එක ඇති වෙන්න නම් ඉහළ නිලධාරීන් අපිට නම් වශයෙන් නෙමෙයි ඇත්තම ඉහළ දේශපාලන නිලධාරීන්ගේ තියෙන්න ඕනි ලොකු හැකියාවක් ඒකට. දැන් මම සරල උදාහරණයක් කියන්නම්. නම් කියන්න ඕනේ අපිට ඒක. ලංකාවේ තියෙන උපරිම ආයතනයක අපි තුමු සභාපති කෙනෙක් කියලා. පැයයි විනාඩි 18ක් මාධ්‍ය සාකච්ඡාවක ඉන්නවා. පිටරට ලොකු ආයතනයක සභාපති කෙනෙක් විනාඩි 5ක් මාධ්‍ය සාකච්ඡාවට එන්නේ නැහැ. එච්චර වටිනවා ඒගොල්ලන්ට. හිතන්නකෝ පැය විනාඩි 18ක් මාධ්‍ය සාකච්ඡාවක ඉන්නවා කියලා කියන්නේ මොනතරම් ක්‍රයිසිස් එකක්ද එතනම කියලා. කාල කළමනාකරණයක් කියොම් කිසි දෙයක් නැහැ. පිටරට CEO කෙනෙක් චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක් විනාඩි 5කට සාකච්ඡාවට ගන්න කියන්නේ පුදුම හාස්‍යජනක එකක් ලංකාවේ වෙන්නේ. ඉතින් ඒ වගේ හැම ශේෂ්ත්‍රයකම මේක වෙනසක් වෙන්න ඕනේ. ඉතින් මේක ලොකු බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. අපි ආකල්පයෙන් වෙනසක් ඇති කළා. අපි හරියට ප්ලෑන් එකට යනවද කියලා බලලා ඒ ප්ලෑන් එකට වැඩ කළොත් මේක දිනන්න පුළුවන් ලේසියෙන්ම. අපි ඉල්ලන්නේ කීයක්ද ඩොලර් බිලියන 5යි ඉල්ලන්නේ ලංකාව දිනන්න. මම ඔයාලට කිව්වා ඩොලර් බිලියන 200ක් ඉන්නවා කියලා. ඉතින් මේ මිනිස්සුන් ගෙන්න ගන්න එක ලොකු ප්‍රශ්නයක්. අපේ කොන්ෆිඩන්ස් එක නැහැ. අපේ විශ්වාසය නැහැ. විශ්වාසය ඇති කරන්න මම දැක්ක අගමැතිතුමා හැබැයි එහෙම ආයෝජකයෝ එනකොට අපි අනිත් පැත්තෙන් විශාල ප්‍රතිරෝධයක් එනවා මේ ලංකාව විකුණන්න යන්නේ මේක මෙහෙම දෙන්න බෑ මේ කියලා කිසිම අර අපි කියන්නේ මේ වගකීමක් නැතුවයි රජයන් කටයුතු කරන්න කියලා ලොකු ප්‍රතිරෝධයක් ජනතාවගෙන් එනවා. ඔව් සමහරලාට ජනතාව දැනුවත් කරන්න ඕනේ මේ පිළිබඳව. දැන් උදාහරණයක් බලන්න දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා ගත්තොත් එහෙම දුරකථනය වාගේ. මට මතකයි එක වෙලාවකදී දුරකථනයක් තියෙන කෙනෙකුට විවාහ කරගන්න ලේසි ගෙදර. පත්තරේ දැන්වීමක් දානවා නම් ළමයාගේ වයස දාලා තියෙනවා දුරකථනයක් හිමි. ජංගම සාමාන්‍ය දුරකථනයක් හිමි කෙනෙක් කියලා. අන්තිමට ඒක ප්‍රයිවටයිස් වුණා. ලංකාවට ආයතන කීපයක් ආවා. දැන් බලන්න අද දුරකථන සේවාව විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා. ඉතින් ඒ නිසා අපිත් ඒවා ප්‍රයිවටයිස් කරගෙන ඒ ආදි වශයෙන් යන්න වෙනවා. මේ ගමන යනවා නම්. ඉතින් ඒවට මහජනතාව අනිවාර්යයෙන්ම සහයෝගය දක්වන්න වෙනවා. මේකෙන් ගොඩ එන්න ලොකු අමාරුවක් නෑ පේන විදිහට. හොඳයි. සරංග ජනත් මහත්මයා. දැන් අපි හඳුනාගෙන තියෙනවද අපිට කඩාන වැටුණු ශේෂ්ත්‍රයන් මොනවද කියලා විශේෂයෙන් කොළඹ වාණිජ්‍ය මණ්ඩලයේ එක වගේම ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ්‍ය මණ්ඩල සම්මේලනය වගේ ආයතන ශ්‍රේණිගත කරලා තියෙනවද? එහෙම නැත්නම් හඳුනාගෙන තියෙනවද මේ වෙලාව පාවිච්චි දෙන්නේ මෙන්න මේ දේවල් කියලා? ඔව් මේකේ කාරණා දෙකක්. ඔබතුමාලා ඒ කාර්යභාරයත් එක්ක මම අහන්නේ. ඔව් මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ වගේ ක්‍රයිසිස් මොකද අපි back to back crisis වලින් තියෙන්නේ. පාස්කු ප්‍රහාරය ඊට පස්සේ කොවිඩ් සහ දැන් තියෙන ආර්ථික අර්බුදය. ඉතින් මේ වගේ අර්බුද ගොඩක හිටියට පස්සේ ඒක එක ක්ෂේත්‍රයකට නෙවෙයි ලංකාවේ හැම ක්ෂේත්‍රයකටම අඩු වැඩි වශයෙන් මේ බලපෑම ඇති වෙනවා. නමුත් විශේෂයෙන්ම කොළඹ වාණිජ්‍ය මණ්ඩලය ගත්තොත් එහෙම අපේ වැඩිම ගනුදෙනුව තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයොත් එක්ක. ඉතින් කොළඹ වාණිජ්‍ය මණ්ඩලය හැටියට අපි වැඩියෙන්ම බලන්නේ ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් දේවල්. මම හිතනවා මේ ක්ෂේත්‍රය තමයි ලංකාවේ මේ ක්ෂේත්‍රය ලංකාවේ ආර්ථිකයෙන් විශාල ප්‍රතිශතයක් ශ්‍රම බලකායෙන් විශාල ප්‍රතිශතයක්. ඒ නිසා මේ කොළඹ වාණිජ්‍ය මණ්ඩලය කියපුවාම කෙනෙකුට හිතන්න පුළුවන් කොළඹ කේන්ද්‍රගත වෙච්ච දෙයක්ද කොහොමද කියලා. මොකද්ද? කොළඹ කේන්ද්‍රගත වෙච්ච දෙයක් තමයි අපි කොළඹ වාණිජ්‍ය මණ්ඩලය කියලා කියන්නේ. නමුත් ලංකාවේ වාණිජ්‍ය මණ්ඩල රාශියක් තිබෙනවා. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි මම අධ්‍යක්ෂක ධූරය දරන ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ්‍ය මණ්ඩල සම්මේලනය කියන්නේ මේ සියලු වාණිජ ප්‍රාදේශීය නාගරික සහ සියලු වාණිජ මණ්ඩල සහ ව්‍යාපාරික මේ සංගම්වල එකතුවක් 70ක විතර එකතුවක්. කොළඹ වාණිජ මණ්ඩලය කියන්නේ ඉන්න එකක්. නමුත් විශේෂයෙන්ම ගත්තොත් එම කොළඹම කේන්ද්‍රගත වුණු අනිකුත් වාණිජ මණ්ඩල රාශියක් තිබෙනවා. ඔවුන්
ඔවුන් බොහෝ වෙලාවට මධ්‍යම හා මහ පරිමාණ ක්ෂේත්‍රවලට ඔවුන්ගේ තියෙන අවධානය වැඩි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ දිරිමත් කරන එක ඒ තරම් ලොකු ශක්තියක් වෙනවද ආර්ථිකයට? 100%ක. මොකද ලංකාවේ ආර්ථිකයෙන් විශාල මා කියපු හැටියට ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 50%කට වැඩි දායකත්වයක් ගේන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයෙන්. ඒ වගේම ශ්‍රම බලකායෙන් අතිවිශාල ප්‍රමාණයක් 70%කට වැඩි දායකත්වයක් තියෙන්නේ ඒ අංශයෙන්. ඉතින් ඒ අංශයට තියෙන ප්‍රශ්න පැති කීපයකින් තිබෙන එකක් තමයි ඔවුන්ගේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ඉන්නේ ඔවුන්ගේ තියෙන ඔවුන් ඒ වචනේ හැටියටම සුළු හා මධ්‍ය පරිමාණ කට්ටියගේ ඔවුන්ගේ නැහැ අර නූතන කළමනාකරන විදි සමහරට නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු ගානකට කරන ප්ලෑනින් එකක් නැති වෙන්න පුළුවන්. ඔවුන් සමහරලාට මොම කෙටි කාලයකට සමහරලාට ඔවුන් දවසකට දෙකකට තමයි ඔවුන්ගේ කාරණා මේ කටයුතු ටික කළමනාකරණය කරගන්න ප්ලෑන් කරගන්න. ඉතින් ඔවුන් ඔවුන් දන්නේ මොකද්ද කරන්න කියලා. ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔවුන් මොකද්ද කරන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් ඔවුන්ට තනිව හිතලා තීරණයක් ගන්නත් අමාරුයි. ඔවුන්ට ලැබෙන සපෝට් එකක් මදි කියලා මම හිතනවා. නමුත් සමහරලාට මහා පරිමාණ ආයතනයකේ වගේ තත්වයකදී මොළ විශාල ප්‍රමාණයක් එකතු වෙන්න පුළුවන් ඒකට උදව්වට. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ආයත එහෙම නෙවෙයි. ඔවුන් හිතලා කරන්න ඕනේ. ඔවුන් දන්නේ නැහැ මොකද්ද කරන්න කියලා. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ අරින්න උන්ට විශේෂයෙන්ම මූලාශ්‍ර වලට තිබෙන ඔවුන්ගේ තිබෙන ඇක්සස් එක බැංකු වලින් ණයක් ගන්න ඒ වගේ දේවල්. එතකොට දැනට අරගෙන තියෙන මූල්‍ය පහසුකම් ගෙවා ගන්න බැරුව ඇති වෙලා තියෙන තත්ත්වයක් එක්ක මම හිතනවා ඔවුන් විශාල අවිනිශ්චිතතාවයක ඉන්නේ. ඉතින් මේ වගේ අර්බුදයකදී වැඩියෙන්ම පරිහානියටපත් වෙන්නේ වැඩියෙන්ම කරදරයටපත් වෙන්නේ ඒ ක්ෂේත්‍රය. දැන් ආනයන සීමා කිරීමත් එක්ක මේ අපි දන්නවා රජයක් විදිහට ආනයන සීමා කරලා තියෙනවා ඩොලර් ප්‍රශ්නයත් එක්ක. මේ වගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට ඉතාමත් හොඳ තත්ත්වයක් නේද? මොකද බහුජාතික සමාගම් තමයි අපි දන්නවා විශාල වශයෙන් විශාල නිෂ්පාදන කරන්නේ. අපි කිව්වොත් පරිප්පු වෙනුවට ආදේශකයක් දාන්න පුළුවන් නම් අපිට මේ වෙලාවේ හොඳයි. අන්න ඒ වගේ තත්ත්වයක් උඩ ඔය කියන ශේෂ්ත්‍ර වලට සහායක් වෙනව නේද දැන්? ආනයන දැන් ලංකාවේ ආනයන සීමා කරනවා නම් ඒකට හේතු දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි ආනයන ආදේශක ලංකාවේ තියෙන්න ඕනේ සහ ආනයන ආදේශක නිෂ්පාදනය කරන අයට කරන දිරිගැන්වීමක් හැටියට ආනයන සීමා කරන්න පුළුවන්. නමුත් අපි ඇත්තටම ආනයන සීමා කරේ අපේ මූලික හේතුව ඒක නෙවෙයි. ආනයන සඳහා වියදම් වන ඩොලර් ප්‍රමාණය ලංකාව තුළ අඩු කර ගැනීමේ අදහසෙන්. මොකද ආනයන ආදේශක කියන එකත් සමහරලාට බොහෝ ආනයන ආදේශක අර කිව්වා වගේ කෙටි කාලයක් ඇතුළත කාටවත් හදන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ආනයන සීමා කිරීම කියන එක ප්‍රතිපත්තියක් හැටියට ඉතාම හොඳයි. හැබැයි ඒක ඒ ආනයන සීමා කිරීම විතරක් තනියෙන් කිරීම තුළින් කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. කෙටි කාලීන වාසියක් ලැබුණොත් මිසක්. ඉතින් ඒත් එක්ක කරන්න ඕන තව ඒ කියන්නේ ඒත් එක්කම මේ ආනයන ආදේශක ලංකාව තුළ නිෂ්පාදනය කරන්න, ඒ නිෂ්පාදනය කරන්න ඕන මොනවාද කියන එක අඳුර ගැනීම, ඒ නිෂ්පාදනය කරන්න අනිකුත් ව්‍යාපාරිකයන් පෙළඹවීම සඳහා කළ යුතු දේවල් වගේ දේවල් ඒට සමාන්තරව සිද්ධ විය යුතුයි. මම හිතනවා ලංකාවේ ඒ දේවල් නොවීම තමයි යම්කිසි මේ ගන්නා තීන්දුව තීරණ වලින් ආර්ථික වාසි නොලැබීමට හේතුවක් හැටියට තියෙනවා. ඉතින් ඒත් එක්ක මම හිතනවා මේ පෙරමුණ කිව්වා වගේ මේ ආකල්පමය වෙනස සහ විශේෂයෙන්ම මේ රාජ්‍ය අංශයේ තියෙන අකාර්යක්ෂමතාවය මම හිතනවා මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටත් විශාල විදිහට බලපානවා. ඔවුන්ට ඊළඟ ස්ටෙප් එක ගන්න තියෙන බාධා ටික ලංකාවේ අප්‍රූවල් එකක් ගන්න ගියොත් ඔවුන්ට තියෙන බාධා ටික. රයිට්. රාජ්‍ය ආයතනයක
රාජ්‍ය ආයතනයකින් යම්කිසි සහතිකයක් ගන්න සහතිකයක් අමතක කරන්න අපි පෞද්ගලිකව අපේ ඩෙන්ටි කාඩ් එක නැත්නම් පාස්පෝර්ට් එක හදාගන්න පුළුවන්ද නිවාඩුවක් නොදා. ඉතින් දැන් ඒ වගේම ව්‍යාපාරිකයෙක්ට විශේෂයෙන්ම යම්කිසි ව්‍යාපාරිකයෙක් අපනයනය කරන්න යනවා. ලංකාවේ අපනයනය කරන එක අමාරුයි ආනයනය කරනවට වඩා සෑහෙන. අපි දිරිගන්නන්න ඕනේ අපනයනය. නිෂ්පාදනය කරාට වැඩක් නැහැ. සිස්ටම් එකක් නැහැ මේක අපනයනය කරගන්න. ඒක එකක් නෑ මෙහෙමයි. අපනයනය කරන්න අවශ්‍ය වෙළඳපොළ සොයා ගැනීම එකක්. ඒක Tamanට තනිවම කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය අපනයන සංවර්ධන මණ්ඩලය වාණිජ මණ්ඩල හරහා කරන්න පුළුවන්. මොකද අපි පෞද්ගලික දන්නවා වාණිජ මණ්ඩලයක් හැටියට ලංකාවේ මිනිස්සු මේ ලංකාවෙන් පිටට යන කොච්චර ආසයිද කියලා. මොකද අපි සාමාන්‍ය බිස්නස් ඩෙලිගේෂන්ස් අරන් යනවා. දැන් මේ මොහොතේ අපි මේ හිතනවා ඉන්දියාවට නවදිල්ලියට අරන් යන්න බිස්නස් ඩෙලිගේෂන් එක. ඒ සම්බන්ධයෙන් කතා කරාම ඒකට මේ වගේ සිටුේෂන් එකකත් අපිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක පේනවා මේ මිනිස්සුන්ට කොච්චර ඕනකමක් තියෙනවද ලංකාවෙන් පිටට ගිහිල්ලා යම් කිසි දෙයක් කරන්න කියන එක. නමුත් ඒකට ලැබෙන සහාය යම් අඩුපාඩු තියෙනවා. නමුත් මම ඒත් එක්කම තව දෙයක් කියනවා. ඒ කියන්නේ මේ වෙලාවේ මම හිතන්නේ පෙරමුණත් ඕක යම් මට්ටමකට කිව්වා. ඒ තමයි දැන් හරි දැන් මේ ආණ්ඩුව හෝ රාජ්‍ය අංශය කඩාවැටීම කියන එක අපිට ඒ සම්බන්ධයෙන් ඒ නිවැරදි කරන්න පෞද්ගලිකව අපිට කරන්න පුළුවන් දෙයක් ඒක එකක්. නමුත් ඒත් එක්කම අපිට රජය හෝ වෙනත් කෙනෙක්ගෙන් ඩිපෙන්ඩ් නොවි අපිට පෞද්ගලිකව ආයතනයක් හැටියට පෞද්ගලිකව මට හෝ ඔබට කරන්න පුළුවන් දේකුත් තියෙනවනේ. ඉතින් ඒ දේ අර අපි ඒ දේ නොකරන් ඒ දේ වෙන්නේ නැති පාටක් පේනවා. මම හිතන්නේ ඒ දේ නොකිරීම නොවීමට හේතුව තමයි අපි අර මම කියපු විදිහට සම්පූර්ණයෙන්ම ඍණාත්මක මානසිකත්වයකට පත් වෙලා තියෙනවා. අපි කවුරු හරි ආරයිට් මේක එක්ක මේ ආර්ථිකය හොඳ වුණාම මම ඒක කරනවා කියලා හිතනවා. එහෙම නැත්තම් නෑ මම මේක කරන්න නම් ආණ්ඩුවෙන් හරි මෙන්න මෙතනින් මේක වෙන්න ඕනේ ඊට පස්සේ මම කරනවා කියලා. මම හිතනවා එතනින් එළියට ඇවිල්ලා අපි තනිව ආයතන හැටියට සහ තනි චින්තනයක් ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ අපි. එහෙම තියෙන්න ඕනේ. මොකද අපි හැම දෙයක්ම දේශපාලනිකව බලන්න බෑ. මම දැක්ක දැන් උදාහරණයකට බොහොම ප්‍රසිද්ධ මාතෘකාවක් මේක. මේ ඊයේ පෙරේදා අපි ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවත් එක්ක ක්‍රිකට් තරඟ පවත්වලා මේ අන්තිම තරඟය දවසේ කහපාට ඇඳීම සම්බන්ධයෙන් ලොකු කතාවක් ඇති වුණා. දැන් මම අලෙවිකරණය සම්බන්ධයෙන් හදාරපු කෙනෙක් හැටියට සහ මේ ලංකාවේ මේ බ්‍රෑන්ඩින් සම්බන්ධයෙන් හිතපු කෙනෙක් හැටියට මම ඒකට 100% කැමතියි. දැන් මොකද ලංකාවට මෑත කාලේ වෙච්ච ලොකුම ප්‍රශ්නයක් තමයි ලංකාවේ මේ ඇති කාරණාත් එක්ක විශේෂයෙන්ම ලංකාවෙන් පිට මාධ්‍ය වලින් ලංකාව සම්බන්ධයෙන් පෙන්නපු දේවල්. අපි දැක්ක මේ ඔය වෙච්ච යම් කලබලකාරී තත්වයන් වාර්තා කළපු ආකාරය. right? ගිනි තියා ගන්න දේවල්, ගහ ගන්න දේවල් මේ වාර්තා කිරීමත් එක්ක ලංකාව දැන් හරි ලංකාවේ මොකද්ද එක ප්‍රශ්නයක් සංචාරකයෝ නොපැමිණීම. සංචාරකයෝ එන්න නොහිතන දේවල් ගොඩාක් විදේශයන්ගේ ප්‍රචාරය වුණා. දැන් බලන්න ඒ වගේ තත්ත්වයක් යටතේ ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව යම්කිසි නෙගටිව් ඇටිටියුඩ් එකක් හැදිච්ච වෙලාවක ලංකාව සම්බන්ධයෙන් පොසිටිව් ඇටිටියුඩ් එකක් හදන්න කරන දෙයක් දේශපාලනිකව බැලීම කොච්චර අපරාධයක්ද? කියන්නේ ඒක ඒ දේ දිහා බලපු විදිය අපි මොකද අපි දැක්ක ඒක කරාට පස්සේ ඒ සම්බන්ධයෙන් ලැබිච්ච ජාත්‍යන්තර අවධානය. නමුත් අපේ බහුතරයක් හෝ සුළුතරයක් හෝ ඒ දිහා බලන්නේ දේශපාලනික. මම හිතන්නේ අපි හැම දෙයක් දිහාම දේශපාලනිකව බලන එකෙන් එළියට එන්න ඕන කියන එක මම හිතන්නේ. ඒකෙන් අපිට රටක් හැටියට මුකුත්ම වෙන්නේ නැහැ. අනිත් එක අපි දැන් අපි කියපු ඔය පෞද්ගලිකව දැන් මම ඊයේ දැක්කා අපේ කෙනෙක් දාලා තියෙනවා. ඔහු කොළඹ ඇවිල්ලා යම්කිසි වැඩක් ඉවර කරගෙන උඩ ගෙදර යන්න කැබ් එකක් හොයාගන්න බෑ දැන්. මේ තියෙන ඉන්ධන අර්බුදයත් එක්ක. ඊට පස්සේ ඔහුට නුගේගොඩට යන්න තියෙන්නේ. බොහොම අමාරුවෙන් පයින් ඇවිල්ලා මේ ටවුන් හෝල් වලට එතන ඉඳලා 3 wheeler එකක් අමාරුවෙන් හොයාගෙන තියෙන යන්න. ඉතින් ඒ 3 wheeler ඔහුගෙන් ඉල්ලන රුපියල් 2500ක්. ඉල්ලනවා නුගේගොඩට යන්න.
දැන් බලන්න අපේ අය දැන් මේ අපි පීඩාවට පත් වෙලා ඉන්න මිනිස්සුන්ගෙන් ඒ කියන පුද්ගලයා සමහරට ඒ රුපියල් 2500 ඉල්ලපු එක්කෙනා කොච්චර ආණ්ඩුවට හෝ වෙන වෙන අයට බනිනව ඇද්ද? නමුත් ඔහුට කිසිම තියනවද දෙයක් රයිට් මේ නගින මේ ත්‍රීවිලට නගින මනුස්සයාටත් එහා සමානව ප්‍රශ්න තියෙනවා කියන සම්බන්ධයෙන් තියෙන සංවේදීතාවය නැති මං කියන්නේ මෙන්න මේ ආකල්පමය වෙනස කරන්න අපි ඇත්තටම වාණිජ මණ්ඩල හැටියට බලන මේ ආකල්පමය වෙනස කරන්න පුළුවන්. මේ වාණිජ මණ්ඩලය ඇරෙන්න මං හිතනවා අපි මේ විවිධ තලවල කතා කරලා තියෙනවා මේ good citizen කියන සංකල්පය. ඒ කියන්නේ අපි අපිටම වග කියන අපි සමාජයට රටට වග කියන මිනිස්සෙක් හැදෙන්න ඕන කියන එකට වැලියු එකක් තියෙනවා. මොකද එහෙම දෙයක් හදන්න නැතුව ලංකාවේ ආර්ථිකය හදන්නත් බෑ. මේ හැම තියක්ම එකට බද්ධ වෙලා තියෙන. ඉතින් මම හිතනවා මේ විදිහට තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. නැත්තම් බොහොම අනතුරුදායක තත්ත්වයක් තියෙනවා. හොඳයි. කෙටි විරාමයකින් අනතුරු අපි යලිත් වැඩසටහන සමග එක් වෙනවා. හොඳයි අපි යලිත් සිටිජේ සංවාද වැඩසටහන සමගින්. කුමාර පෙරමුණ මහතා ඔබතුමා කිනුම් කර්ණාචාර්යවරයෙක් මේ මිල ඉහළ යාම රටේ බඩු මිල ඉහළ යාම සෑම ක්ෂේත්‍රයකම මිල ඉහළ යාම දැන් සාරංග විජේරත්න මහත්තයා කිව්වා වගේ ප්‍රවාහනයේදී ත්‍රිවිලරයක් ඒ මිල වැඩි කිරීම කොයිතරම් අසාධාරණද කියලා. හැබැයි ඒ වගේ නෙමේ රජයක් විසින් මිල වැඩි කිරීමත් එක්ක අපි මේ නිෂ්පාදන වලට ඇති වෙලා තියෙන බලපෑම කොයි ආකාරයෙන්ද ඔබ දකින්නේ? ඒක නිෂ්පාදනයේ ගුණාත්මක බවට ප්‍රශ්නයක් වෙනවා. එහෙම නැත්නම් නිෂ්පාදනය වැඩි දියුණු කරගන්න ප්‍රශ්නයක් වෙනවා. මේක කොහොමද කල්පනාකරණය කරගන්නේ? ඇතම් ධර්මශ්‍රී මම මෙහෙම කියන්නම්. මේක සමහරවිට මේ බලා ඉන්න අය අපේ ප්‍රේක්ෂකයෝ සමහරවිට වැරදි විදිහට ගන්න පුළුවන්. දැන් ආර්ථික විද්‍යාව පැත්තෙන් කිව්වහම මේ මිල වැඩිවීම කියන එක මේ විදිහට මිල වැඩි වෙලා වැඩිලා එක ලෙවල් එකකදී එක තැනකදී මේක ස්ථාවර වෙනවා. මේකේ වාසිත් තියෙනවා සමහර වෙලාවට. මේකේ වාසි තියෙනවා කියලා කියන්නේ මේක වාසිය අපි හරියට ප්‍රයෝජන ගන්න ඕනේ. මේක සාරංග මේ වැඩි හරියට කරයි මම හිතන්නේ. ඒ අදාළ ආයතනවලදී මේ මිල වැඩිවීම එක වෙලාවකදී වැඩි වෙලා සෙටල් වෙන වෙලාවක් එනවනේ. දැන් මම උදාහරණයක් මේකට පැහැදිලි කරන්නම්. මේ මිල වැඩිවීමේ ප්‍රතිලාභත් ආයෙන්නේ ලාංකිකයන්ටනේ. අපිට තේරෙන විදිහට කිව්වොත් දැන් පෙට්‍රල් මිල ඩීසල් මිල ඉහළ යනවා. මේක සෙටල් වෙන වෙලාවක් ඒද පාන් ගෙඩිය මිල ඉහළ යනවා. පිටි කිලෝ එකේ මිල ඉහළ යනවා. මේ උදාහරණයක් ගමු අපි. වම්බිඩු කිලෝ එකක මිල ඉහළ යනවා. රුපියල් 100යි තිබුණේ. රුපියල් 200 වෙනවා. 300 වෙනවා. 400 වෙනවා. මේ 400 වුණාට පස්සේ මේ 400ත් යන්නේ නැවත ගොවියටනේ. ඒතර ගොවියට රුපියල් 400ක් එහෙම එකක් තියෙනවද? ගොවියට යන සිස්ටම් එක. ගොවියට හෝ ඊළඟට අලෙවි කරන කෙනාට හෝ කඩයිමියට හෝ කාට හරි ලංකාවේ පුරවැසියෙක් අතරනේ මේක යන්නේ මේ රුපියල් 400. මේ 400 යම් ප්‍රමාණයක් අපේ රටින් එළියට යනවා නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ මිල වැඩිවීම. අන්න ඒක අපි බේර ගන්න ඕනේ මෙතෙන්දී. ඒතර මිල වැඩිවීම කොයි වෙලාවෙද මිල වැඩි වුණා කිව්වහම මේක සමහරලාට මිල වැඩිවීම හොඳයි කියනවා නෙමෙයි මම මෙතෙන්දී. මිල වැඩිවීමේ ප්‍රතිලාභත් අපිටම ලැබෙනවා නම් මේකේ පුරි වාසියක් තියෙනවා. ඊළඟට ඒ ලැබිච්ච ප්‍රතිලාභ ටික ප්‍රාග්ධනීය බවට පරිවර්තනය කරගන්න පුළුවන් නම් අන්න එතන තමයි අපි ඉන්න ඕනේ දැන්. ඒතකොට ඒක ප්‍රාග්ධනීය බවට පරිවර්තනය කරගන්න ඕනේ. එහෙම තමයි වෙන රටවල් උනේ ඇත්තෙම. උදාහරණයක් ගත්තොත් ජපානය. විශේෂයෙන් ජපානය උනේ මෙන්න මේ විදිහ තමයි ඩෙවලොප්මන්ට් එක ආවේ ජපානයේ. මිල විශාල වශයෙන් වැඩි වුණා. මිල වැඩිවීමේ ප්‍රතිලාභය ඔයාට මිල වැඩි වෙලා ලැබෙන ලාභය අවශ්‍ය මුදල් ප්‍රමාණය ප්‍රාග්ධනීය බවට පරිවර්තනය කරා. ඒකෙන් මැෂින් හදන්න පටන් ගත්තා. මැෂින් වලින් නව නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ප්‍රොඩක්ෂන් එක වැඩි කළා. ප්‍රොඩක්ෂන් එක වැඩි කරද්දී ආපහු මිල පල්ලෙහාට එනවා. මේක කළමනාකරණය කරන උඩ ලෙවල් එකේ ඉඳලා මේ සල්ලි ටික එළියට යන්න දෙන්නේ නැතුව. මෙතන තමයි කළමනාකරණය කරගන්න ඕන කොහොම හරි. මිල වැඩිවීම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉදිරියේදී. හරියට කළමනාකරණය කරගත්තොත්. මගේ දැක්ම අනුව නම්. මේ ජපානයේ එහෙම ඇත්තෙම ජපානයේ කාර්මික විප්ලවය ඇති වුණේ මෙන්න මේකෙන් පස්සේ. ඔය හිරෝෂිමාවට ගැහුවට පස්සේ විශාල අර්බුදයක් ඇති වෙලා කාර්මික විප්ලවයක් ඊළඟට එන්නේ අපිට. මේකට තමයි අපි ලෑස්ති වෙන්න ඕනේ. මේ මිල වැඩිවීම අර්බුදය තුලින් කාර්මික විප්ලවයක් ගෙනියනවා. නවමගක් එනවා. දැන් මට මුදල් වැඩියෙන් ලැබුණොත් දැන් උදාහරණයක් විදිහට 2500 ලැබුණා කියලා හිතමුකෝ අපි. ඒ 2500 මම පාවිච්චි කරන්නේ මොනවටද? දැන් අසීමිත ලාභයක් නෙමෙයි. ඇබ්නෝමල් ප්‍රොෆිට් එකක් හම්බ වෙනවා අපිට. අසීමිත ලාභය ප්‍රාග්ධනිත ලාභයක් බවට ප්‍රාග්ධනීය බවට පරිවර්තනය කරගන්න ඕනේ. අන්න එතෙන්දි තමයි පාරිභෝජනීය බවට නෙමෙයි පරිවර්තනය කරගන්න ඕනේ. ඒකෙන් පුළුවන් නම්
ඉඩමක දැන් වගා කරන්න. ඔය කියන ගිණුම් කරන්නේ ඔය කියන ආර්ථික විද්‍යාව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඇත්තම මේකට තමයි අපි යොමු කරන්න ඕනේ මිනිස්සුන්ව. තමන්ට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩිපුර ලැබෙන මුදල් ප්‍රමාණය ප්‍රාග්ධනය බවට පරිවර්තනය කර ගැනීම. හොඳයි සරංග විජේරත්න මහත්තයා මේ දැන් අපි දන්නවා අර්බුදයක් තියෙනවා. මේකට අර්බුදය තුලින් ජනතාව පාරට බැස්සා. පාරට බහිමින් ඉන්නවා බැහැපු පිරිස් තාම එහෙමම ඉන්නවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක අපි ඉන්නේ. හැබැයි මේ අර්බුදය විසඳ ගන්න සාමාන්‍ය ජනතාව විධායකයට ව්‍යවස්ථාදායක විධායකයෙ එපායි කියලා තියෙනවා මේ වෙනකොට විශාල බහුතරයක්. හැබැයි ඔවුන්ගෙන් නෙමෙයි එන්න ඕනේ ඊළඟට මොකද්ද කරන්න කියලා. එහෙම එපා නම් මේ සිස්ටම් එක එපා නම් ඒ තැනදී නේද මේ වගේ අර්බුදයකදී ඔබ වැනි ආයතන පෙරමුණ ගන්න ඕනේ රජයට කියන්න මෙන්න අපේ යෝජනාවලිය කියලා. එහෙම යෝජනාවලියක් ඔබ නියෝජනය කරන ආයතන දෙකෙන් රජයට ලැබිලා තියෙනවද? ඔව්. මම හිතන්නේ මේ අර්බුදයේ තියෙන කාලේ විතරක් නෙවෙයි වාණිජ මණ්ඩල හැටියට විශේෂයෙන්ම වාණිජ මණ්ඩල සම්මේලනයේ හැටියට මොකද ඒක තමයි මව් ආයතනය වෙන්නේ මේ සියලුම වාණිජ මණ්ඩලවල. මම හිතනවා විශේෂයෙන්ම දැන් අපි අන්තිම අවුරුද්ද ගත්තොත් එහෙම විශේෂයෙන්ම අයවැය සකස් කිරීමේදී ඒ අයවැය තුල ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හඬ නියෝජනය වීම සම්බන්ධයෙන් වගකීමක් අපිට තියෙනවා. ඉතින් ඒ වගකීම අපි 100%ක්ම ඉෂ්ට කරලා තියෙනවා. මම හිතනවා මේ පාර අන්තිමටම අපි දැකපු අයවැය තුලත් යෝජනා රාශියක් තිබුණා මේ වාණිජ මණ්ඩල පැත්තෙන් ඉල්ලපු දේවල්. ඒක එකක්. ඒ අරෙන්න මම හිතනවා මේ වාණිජ මණ්ඩලවල එකතු වෙනවා විවිධ ක්ෂේත්‍රවල. ඒ එක ක්ෂේත්‍රවලට තියෙන්නේ දැන් හැම ක්ෂේත්‍රයකටම පොදු වන ප්‍රශ්න තියෙනවා ඒක එකක්. නමුත් මේ එක ක්ෂේත්‍රවලට වෙන වෙනම තිබෙන ප්‍රශ්න වෙන වෙනම අඳුරාගෙන ඒ ඉන්ඩස්ට්‍රි එක රිප්‍රසන්ට් කරන වෙනම වාණිජ මණ්ඩල තිබෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි කිව්වොත් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට වෙනම, කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකට වෙනම වාණිජ මණ්ඩල තිබෙනවා. ඉතින් ඔවුන් දන්නවා ඔවුන්ගේ ක්ෂේත්‍රය තුළ ඇතිවන ප්‍රශ්න. ඒ ප්‍රශ්න අදාළ තීන්දුව తీරන ගන්න අයට යොමු කිරීම සහ ඒ තීන්දුව తీරන ගැනීමට බල කිරීම කියන එක දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ වගේම මේ වගේ අවිනිශ්චිත සහ අර්බුදයක් තියෙන වෙලාවක මම හිතනවා නිරතුරුවම අපේ පැත්තෙන් කරන්න පුළුවන් ඒ ප්‍රෙෂර් ගෲප් එකක් හැටියට කරන්න පුළුවන් දේවල් කිරීම. නමුත් මම අපි වාණිජ මණ්ඩලයක් හැටියට බොහෝම හිතන දෙයක් තමයි මේ වගේ අර්බුදයකදී ඒ දේ විතරක් කියන්නේ කාට හරි මෙන්න මේක අපිට කරලා දෙන්න කියන එකෙන් විතරක් මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න බෑ කියන එක. විශේෂයෙන්ම වාණිජ මණ්ඩල වලට මම කලින් කිව්වා වගේ ආණ්ඩුවක් හෝ රාජ්‍ය යාන්ත්‍රණයේ සහායක් නැතුව කරන්න පුළුවන් දේවල් අනිත් පැත්තට කරන එක. ඒ වගේම මේ අපේ සමාජිකයෝ ඉන්නවා වාණිජ මණ්ඩල සම්මේලනය ගත්තොත් එහෙම සමාජිකයෝ 40000කට වැඩිය ඉන්ඩිවිජුවල් ගත්තොත් එහෙම කියන්නේ වාණිජ මණ්ඩල ඔක්කොම ගත්තොත් ඒ වාණිජ මණ්ඩල සමාජිකයෝ ඉන්නවා. ඔක්කොම එකතු කරොත් එහෙම 40000කට වැඩිය. ඒකට ඒ එක සමාජිකයන්ටත් මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද ඔවුන් කරන දේ තියෙන ආර්ථික බලපෑම ඉතාම වැඩි. ඉතින් ඒ දේ කළ යුතුයි කියන එක ඔවුන්ට දැනුවත් කිරීම සම්බන්ධයෙන් කරන දේවල්. ඒ වගේම කියන වගේම අපනයන සංවර්ධන සම්බන්ධයෙන් ඒ වෙළඳපොළවල් සොයා ගැනීම සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් කාර්යභාරය. ඒ වගේම ලංකාවෙන් පිටට මම දන්නවා මේ දවස්වල ලංකාවෙන් පිටට ගමන කටයුතු කිරීමත් විශාල පිරිවැයක් දරන. නමුත් කට්ටිය බලාගෙන ඉන්නවා යන්න. තමන්ගේ ව්‍යාපාර කටයුතු ලංකාවෙන් පිටට අරන් යන්න. ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් අපි හැමතිස්සෙම කරනවා. ඒත් එක්කම මේ ආකල්පමය වෙනසක් ඇති කරන්න මම හිතනවා ඒක නැතුව මේ මුකුත්ම කරලා හරියන්නේ. මොකද අපි වාණිජ මණ්ඩල හැටියට සහ ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අය හැටියට අපිට වගකීමක් තිබෙන ආකල්පමය වෙනස ඇති කරන්න අපිට යම්කිසි දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒ දේ කිරීම. ඒත් එක්ක අපි අපේ පැත්තෙන් බලාපොරොත්තු වෙන දේ තමයි පළවෙනිම දේ මොකද අපි
ලංකාව ඇතුලේ සහ ලංකාවෙන් පිටත ව්‍යාපාරිකයොත් එක්ක නිතර ගනුදෙනු කරනවා. අපි දන්නවා ඔවුන් හිතන දේ. අපි ඒ කියන්නේ ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ රයිට් අපෙන් අහන ප්‍රශ්න කවදදා ඉලෙක්ෂන් එකක් තියෙන්නේ. දැන් ඉන්න මේ ජනාධිපති නැත්තම් අගමැති කොච්චර කල් ඉඳීද? උන්ට ඒ වගේ ප්‍රශ්න. මොකද උන් විදේශීය මාධ්‍ය වලින් දකින්න දේවල් එක්ක අපෙන් ප්‍රශ්න අහන්නේ. මේ දේවල් වල ඍජු බලපෑමක් තිබෙනවා ව්‍යාපාරිකයන්ට. ඒ අහන ප්‍රශ්න අහන්නේ උන්ට තියෙන අවිනිශ්චිතතාවය නිසා. I think මේ ලංකාවේ political stability එකක්, දේශපාලන ස්ථාවරත්වයක් ඇති වෙන්න ඕන කියන එක තමයි මම හිතන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පළවෙනි පැතුම. මම හිතනවා ඒකට හැම කෙනෙක්ටම තියෙනවා වගකීමක් කියන එක. මේ වැඩසටහන අවසන් පුරෝගතනය ගත්තොත් ඔබ මොකද කියන්නේ මේ තමත් කෙටියෙන් මොනවද කියන්න තියෙන්නේ? පළවෙනිම දේ මට කියන්න තියෙන්නේ මම නම් මේ අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩේම සම්බන්ධයෙන් අතිශයින්ම සුබවාදී මතය කියන්නේ. දැන් මම මේ වැඩසටහන පටන් ගන්නකොටම කිව්වා මේ සියලුම ප්‍රශ්න ඇතුළෙත් ලංකාවේ අපනයන පළවෙනි කාර්තුව තුළ 9.7කින් වැඩි වෙලා තියෙනවා. බිලියන 5කට වැඩි වෙලා තියෙනවා. අපේ ප්‍රශ්න අර පෙරමුණත් ඔක් කිව්වා අපේ ප්‍රශ්න වැඩි. අපි හිතුවට මේ අපේ ප්‍රශ්න අපි හිතනවට වඩා සමහරවිට පොඩි. අපිට ලොකුයි. නමුත් ඇත්තට පොඩි. අපිට කියපු විදිහට අපිට ණයක් ගෙවා ගැනීම පිට ප්‍රශ්නේ තියෙන ඩොලර් බිලියන 7ක ප්‍රශ්නයක්. මේ සති දෙකකට ඉස්සෙල්ලා IPL එකේ TV රයිට් එක විකුණුවා ඩොලර් බිලියන 6.07කට. හරි. ඒතර අපේ ප්‍රශ්නේ කියන්නේ අපේ ඩොලර් බිලියන 50යි ඇත්තෙම තියෙන්නේ ලංකාවේ මුළු ණය ප්‍රමාණය. ඉතින් අපේ ණය ගෙවන්න අවුරුද්දකට තියෙන ප්‍රමාණය සමාන වෙනවා අපේ තියෙන ලොකුම ප්‍රශ්නය සමාන වෙනවා IPL එකේ TV රයිට් එකට. ඉතින් අපි ප්‍රශ්නයක් තමයි අපේ ප්‍රශ්නේ අපිට ලොකුයි තමයි. නමුත් මම හිතනවා මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා. දාම සුබවාදී වෙන්න අපේ රටේ මේ තියෙන යම් ප්‍රශ්න ටික විසඳගත්තොත් සංචාරක කර්මාන්තය ඇතුළු දේවල් සුබවාදී විදිහට වෙනස් වීම තුළින් මම හිතනවා ලංකාවට ගොඩ එන්න බෑ කියලා අපි පොඩ්ඩක්වත් හිතන්නෙත් නැහැ. හැම කෙනෙක්ම එහෙම හිතනවා නම් මම හිතනවා ඍණාත්මකව නැතුව අපිට ගොඩ එන්න ලේසි වෙයි කියලා. හොඳයි, බොහොම ස්තුතියි. හොඳයි, ඔබට මොකද අවසන් වශයෙන් කියන්න තියෙන තාමත් කෙටියෙන් කිව්වොත්? ඇතම් ධර්මශ්‍රී දැන් මේ ප්‍රශ්නෙට විසඳුම වශයෙන් අපි දැන් විසඳුමනේ සාකච්ඡා කරන්න ඕනේ. වෙච්ච දේ වෙලා ඉවරයි. දේශපාලන අධිකාරිය ඉහළ නිලධාරීන් ඒගොල්ලෝ සැලසුම් කළා අපිට අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කර ගන්න ඕනේ ඉතා ඉක්මනට. ඩොලර්ස් වලින් රැස් කර ගන්න ඕනේ අදාළ කට්ටියත් එක්ක සාකච්ඡා කළා. විශාල ධනපති වෙනවා ලෝකේ. ඒ කට්ටියත් එක්ක එක්කෝ පෞද්ගලිකව නැත්නම් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළා ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය ගන්න ඕනේ. දෙවෙනි එක තමයි රාජ්‍ය පරිපාලනය. රාජ්‍ය අංශවල මිනිස්සු තමන්ගේ ආයතන විදියට සලකලා ඊටාම අවම ප්‍රමාණයට ඒ කියන්නේ නාස්තියක් නොවන ආකාරයට වැඩ කරන්න ඕනේ. ඊටාම නාස්තිය අඩුම කර ගන්න ඕනේ. ආකල්පමය වශයෙන් අපි මොනවද කරන්න ඕනේ කියලා හැමෝම කතා කරනවා ආකල්ප මොනවද මේ ආකල්ප කියන්නේ කියලා. ආකල්ප වශයෙන් අපි මහ ජනතාව කරන්න ඕනේ ඍජුව ප්‍රතිලාභ අපිට ලැබෙන්නේ නැහැ. මම උදාහරණ කිහිපයක් කියන්නම්. ඍජුව ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ මේ ආකල්ප වෙනසට. හැබැයි රට වශයෙන් ප්‍රතිලාභ ලැබෙනවා අපිට පේන්නේ නැති උනාට. ඊටාම ඉක්මනට ලැබෙනවා. උදාහරණ කිහිපයක් කියන්නම්. මෙන්න මේව තමයි කරන්න ඕනේ ආකල්ප වශයෙන් කියලා. තමන්ගේ වගේම අනුන්ගේ දේවලුත් හිතන්න ඕනේ. මේ වෙලාවේ දැන් පෙට්‍රල් නැද්ද ඩීසල් නැද්ද ලයිට් කපන්නේ දේශපාලඥයෝද කියලා අදාළ නැහැ. ලයිට් නැති වෙනවනේ අපිට. ඒ නිසා අපි කරන්න ඕනේ අපේ ලයිට් එකක් හෝ අපේ විදුලි බල්බයක් හෝ නැත්නම් රාජ්‍ය ආයතනයක හෝ ප්‍රයිවට් ආයතනයක හෝ දැක්කපු තැන අනවශ්‍ය දෙයක් තියෙනවා නම් ඒක නිවලා දාන එක. ඊළඟට අපිට පුළුවන් ප්‍රවාහනයට සම්බන්ධ වෙන්න. අපි වාහනේ එනවා නම් අපි බයිසිකලේ එනවා නම් මේක ටිකක් අමාරු කාරණයක්. අපි බයිසිකලේ එනවා නම් අපි බයිසිකලේ පිටිපස්සේ කෙනෙක් නැත්නම් අපිට පුළුවන් තව කෙනෙක් දාගෙන ඇවිල්ලා ඉවර කරන්න. හැබැයි මේක ගැටලු සහගත තැන් තියෙන්න පුළුවන්. අපේ වාහනයක අපි එනවා නම් අපි විතරයි නම් යන්නේ. තව දෙන්නෙක් අපිට දාගෙන ඉන්න පුළුවන්. ඔයා කොරියාව වලට ගිහිල්ලා බලන්න ඕන වෙලාවක අත දැම්මොත් වාහනේට තව කෙනෙක් නග ගන්නවා. ලංකාවේ කවුරුත් නග ගන්න නැහැ. එක වාහනයක මෙච්චර කාලයක් මෙහෙමයි වුනේ. හොඳ වාහනවල සප පහසු වාහනවල අපි යනවා අපි විතරයි යන්නේ. ඒතකොට මේවයි වේස්ටේජ් එක තමයි මේ අපිට ප්‍රතිලාභ විදිහට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ අපි දැනට මේ විදිහට මිනිසුන්ට එකිනෙකනට උදව් කරන්න පටන් ගත්තොත් මේ අර්බුදයෙන් ඉක්මනට ඒක තමයි ආකල්ප කියලා කියන්නේ. එකිනෙකාට උදව් කර ගන්නවා. එතකොට මේ ආකල්ප වල වෙනසක් කියන්නේ ඒකයි. එතෙන්දී ඉතා ඉක්මනට මේකෙන් ගොඩ එන්න පුළුවන්. ඊළඟ එක තමයි Tamanට මොනවද කරන්න පුළුවන් කියලා. සමහරලාට මෙතෙන්දී මුළු රටම කියනවා මෙන්න මේවා තමයි කරන්න ඕනේ කියලා. මගේ පෞද්ගලික අදහස නම් එහෙම නෙමෙයි. දැන් උදාහරණයක් මම කියන්නම් මේකට. අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා තිබ්බා අපි
අපි වවමු රට හදමු කියලා. සංකල්පය මට මතකයි එහෙම එකක්. නගමු. රට නගමු අපි වවමු කියලා. එතකොට මට මතකයි කොළඹ 7 රූපවාහිනී සංස්ථාව ළඟම ඉඩමක් තිබ්බා පර්චස් 40ක විතර ඉඩමක්. ඕකේ එළවලු වගා කරන්න පටන් ගත්තා. රජේ එළවලු වගා කරන්න පටන් ගස්සා රාජ්‍ය සේවකයෝ ඊළඟට පොලිස් නිලධාරීන් ඒ ආදිවාසීන් අය තමයි එතන කණ්ඩායමක් දාලා තිබේ ඒක ආරක්ෂා කරන්න. අන්තිමට මේක ප්‍රතිලාභයක් ලැබුණේ නැහැ නිකාම පෙන්වන්න තැනක් විතරයි හදලා තිබුණේ. කොළඹ 7 පර්චස් 40ක් කියලා කියන්නේ මිලියන ගාණක් දසලක්ෂ ගාණක් වටින ඉඩමක්. ඒ කියන්නේ හරි තැන මේක පාවිච්චි කළේ නැහැ. රට හදමු අපි වවමු කියලා ඔය වගේ කන්සෙප්ට් තිබුණාට මේක ප්‍රායෝගිකව කරන්න බෑ. ඒ නිසා අපිට මොනවද කරන්න පුළුවන් මේකෙදි? දැන් උදාහරණයක් අපි කියනවා අපි වවමු කියලා. ගෙවල් වල මඤ්ඤොක්ක වවමු, ගෙවල් වල බතල හදාගමු, මේක කරමු කියලා. මගේ පර්සනල් අදහස නම් පෞද්ගලික අදහස එහෙම කරන්නේ නැතුව Tamanට පුළුවන් මොනවද කියලා. දැන් උදාහරණයක් ඔයාගේ පැයක වටිනාකම රුපියල් 1000 වෙන්න පුළුවන්. මගේ පැයක වටිනාකම රුපියල් 100 වෙන්න පුළුවන්. සාරංගගේ පැයක වටිනාකම රුපියල් ලක්ෂයක් වෙන්න පුළුවන්. එතකොට ඒ අනුව බලලා Tamanට පුළුවන් දේ විතරක්. දැන් මට වගා කරන්න බෑ මගේ ගෙදර. මට වගා කරන්න යන කාලෙට වඩා මට වෙන වැඩ කරන්න තියෙනවා. ඒතර මං ඒ වැඩවල සෑහෙන උපරිමයක් කරන්න ඕනේ. වගා කරන එක්කෙනා වගා කරන වැඩේ උපරිමයක් කරන්න ඕනේ. ඊළඟට අපි තුමු ගණකාධිකාරිවරයෙක් ගත්තා කියලා. එයා ගණකාධිකාරිවරේ උපරිමයක් කරන්න ඕනේ. පියන් කෙනෙක් ගන්නවා කියලා හිතන්නකෝ. එයා පියන් වැඩේ උපරිමයක් කරන්න ඕනේ මේ වෙලාවේ. අන්න ඒ විදිහට තම තමන්ගේ වැඩවල උපරිමයක් කරගන්න පුළුවන් වුණොත් මේක අපි මුළු රටම දිනා ගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි. අද සිතිජය සංවාද වැඩසටහනට සහභාගී වූ කොළඹ වාණිජ්‍ය මණ්ඩලයේ සභාපති සාරංග විජයරත්න මහතාට බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. ඒ වගේම තමයි ගිණුම් කර්ණාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන දිගිරිම ශේෂ්ත්‍රයේ කටයුතු කරන කුමාර පෙරමුණ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව. ප්‍රේක්ෂකයතුතුනි මේ අවසන් වනේ සිතිජය සංවාද වැඩසටහන යලිත් දවසක හමු වනතුරු ඔබට සුබ දවසක්.